ඉතිහාසය තුළ අරගලයන්ට හිමිවන්නේ අමරණීය ස්ථානයක්. මේ අතරින් 18 වන සියවසේදී එංගලන්තයේ සිදු වූ වහල් වෙළඳාමට එරෙහිව අප්‍රිකානුවන් ඉංග්‍රීසීන්ට එරෙහිව අරගල කරන ලද අතර එහිදී අප්‍රිකානුවන් ඉතා කුරිරු ලෙස ඝාතනය කරන ලදී. දකුණු ඇමරිකාව තුළද රතු ඉන්දියානුවන්ගේ ඝාතනය තවත් එක් නිදසුනක්. ඉංග්‍රීසීන් විසින් සිය භූමිය අත්පත් කර ගැනීමට එරෙහිව රතු ඉන්දියානුවන් අභීතව සටන් කළේය. ක්‍රිස්තු වර්ෂ 1381 දී එංගලන්තයේ හටගත් ගොවි කැරැල්ලද තවත් එක් කැරැල්ලක් වේ. මෙහිදී කැරලි නායකයා වූ වැට් ටයිලර් මරා දමන අතර ආයුධ බලයෙන් හා රැවටීමෙන් මෙම කැරැල්ල මර්ධනය කරන ලදී. 1789 ජූලි 14 වන දින ප්‍රංශයේ බැස්ටීලියට පහරදීමත් සමග ප්‍රංශ විප්ලවය ලෝක ඉතිහාසයේ අරගල අතර මර්ධනය කර නොහැකි කැරැල්ලක් බවට පත්වනවා. ලෝක ඉතිහාසයේ දෙවන සාර්ථකම මහා ජනකැරැල්ල වනුයේ 1917 රුසියානු විප්ලවයයි. ලොව හෙල්ලු විප්ලවයක් ලෙස රුසියානු විප්ලවය ලෝක ඉතිහාසයට එක් වී ඇත. කන්ද උඩරට කැරැල්ල පැන නැගින්නේ මේ මහා කැරලි දෙක අතරයි. ප්‍රංශ විප්ලවයෙන් වසර 28කට පසුව හා රුසියානු විප්ලවයෙන් වසර 100කට පෙරයි. මෙම අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොළ දිසාවට මුහුණ දීමට සිදුවන්නේ අපර දිගින් පැමිණි ඉංග්‍රීසීන්ගේ තුන්වන ජෝර්ජ් රජුටත් ඔහුගේ ධන බලයටත් වෙඩි බලයටත් හා ආයුධ බලයටත් එරෙහිවයි. කැප්පෙටිපොළ නිලතුමා සහභාගී වූ කැරැල්ල දෙස බලන විට ඒ පිළිබඳව අපිට තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ තෙන්නකෝම් විමලානන්ද මහතාත් බී පීරිස් මහතාත් එකතු කරන ලද විස්තරත් සහ කොමසාරිස් වාර්තාවලින් මේ සඳහා ජනප්‍රවාදත් අපි භාවිතයට ගත්තා. ඒ වගේම තමා මේ කැරැල්ල පිළිබඳ විවිධ අනුභවික අධ්‍යයනයන් බොහොමයක් සිදු වෙලා තියෙනවා. මේ වගේ පෙනී යන්නේ කැරැල්ල සඳහා ඉතා උවමනාවෙන් සහ නිරාමිෂව මහන්සි වෙලා තිබෙන්නේ කීප දෙනයි. ඒ පිළිබඳ අපිට තොරතුරු ලැබෙන්නේ බොහොමයක්ම මේ වංශකථා වගේ තොරතුරු වලින් මෙන්ම මේ ජනප්‍රවාද වලින්ද තොරතුරු ලැබෙනවා. විශේෂයෙන්ම මේවා සංසන්දනය කිරීමෙන් අපිට කැරැල්ල පිළිබඳ නිශ්චිත අදහසකට එීමට හැකියාව ලැබෙනවා. මේ කැරැල්ල ඇතිවීමට බලපාන්නේ වෙල්ලස්සට හජ්ජි මුහන්දිරවරයෙක් පත් කිරීමයි. මේ හජ්ජි මුහන්දිරම් පත් කිරීම පිළිබඳ විමසා බලද්දී අපිට පැහැදිලිව පේනවා මේ මුස්ලිම් සහ සිංහල අතර කාලාන්තරයක් තිස්සේම අතීතයේ ඉඳලම ඊටාම හොඳ බැඳීමකින් තිබුණා. මේ බැඳීම බ්‍රිතාන්‍යයන්ට ඇත්තටම අවාසිදායක වුණා. මෙන්න මේ දෙගොල්ල අතර බෙහෙද පින්නතාවයක් ඇති කිරීම සඳහාම තමයි ඔවුන් මේ හජ්ජි මුහන්දිරම් යොදා ගන්න පිළි. ඇත්තටම මේ හජ්ජි මුහන්දිරම් වෙල්ලස්සේදී අහිංසක ගම්වැසියන් 4 දෙනෙකු ඝාතනය කරනවා. මේ ඝාතනය කිරීමෙන් අනතුරුව මේට කෝපු වෙල්ලස්ස ජනතාව ඔහුව කසපහර දී මරා දමනවා. මෙන්න මේ ගැටලුව නිසා බ්‍රිතාන්‍යයන්ට සිදු වුණා ඒ මැඩ පැවැත්වීමට කැප්ටන් විල්සන් එවීමට. බතුල්ලේ රෙසිඩන්ට් වරයා වූ කැප්ටන් විල්සන්ව හිටිරාල නැමැති දක්ෂ දුනුආයෙකු විසින් ඊතලයෙන් විද මරා දැමීමත් සමග අරගලය දරුණු වන්නට පටන් ගන්නවා. වෙල්ලස්සේ ඇති වූ ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් කැප්පෙටිපොළ නිලමේ පැවරාදීම හෝ එතුමා එවීම පිළිබඳව විමසා බලන විට මේට පිටුපස තවත් කාරණා තියෙනවා. එහෙනම් එතුමාට තමයි මේ කැරැල්ලේ සටන එහෙම නැත්නම් මේ වෙල්ලස්සේ ඇති වුණු සටන निराකරණය කිරීමට හැකියාව තියෙන්නේ කැප්පෙටිපොළ නිලමේට බව හොඳින් හඳුනාගෙන හිටියා. බදුල්ලේ පිහිටි වර්තමාන කැප්පෙටිපොළ ග්‍රාමය අරගලයේ ප්‍රබලම සටන් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණු අතර ඊට ඌව පළාත් ජනයාගේ සහයෝගය නොබදවම ලැබී තිබුණා. වෙල්ලස්සේ නොසිතූ ආකාරයෙන් විමුක්ති අරගලයේ ක්‍රියාත්මක වුණා. මෙම විමුක්ති අරගලය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී මර්ධනය කළ නොහැකි මේ විමුක්ති අරගලයේ මර්ධනය කිරීමට නම් ඉංග්‍රීසීන්ට එකම පියවරක් ගැනීමට සිදු වුණා. ඒ පියවර තමයි ඌවට ඥාතිත්වයක් ඇති නායකයෙකු ඉංග්‍රීසීන් යටතේ ඌවට එවීමෙන් මේ අරගලයේ මැඩ පවත්වන්නට පුළුවන් යයි සිතූ බ්‍රවුන්ඩික් කානුකාරවරයා මේ ප්‍රදේශයට ඥාතිත්වයක් ඇති වීර මොනරවිල කැප්පෙටිපොළ දිසාවේ තනතුරට පත් කරමින්
මේ ප්‍රදේශයේ ඇවිලී යන සටන ව්‍යාප්ත කිරීම සඳහා එවනු ලැබුවා. මෙම ක්‍රියාවලිය බ්‍රවුන්ඩි කාණ්ඩකාරවරයා විසින් සිදු කරනු ලැබුවේ මේ ප්‍රදේශයේ සියලුම රදළ වංශික කුල ගෙවල් වලට ඥාතිත්වයක් කැප්පටිපොළ අධිකාරම්තුමාගේ තිබෙන නිසා ඔහුට යම්කිසි ආකාරයකින් මේ සටන පාලනය කරන්නට පුළුවන් යයි ඔවුන් කල්පනා කරන නිසාමයි. ඒ අනුව උඩුනුවර කොත්මලේ මීපිලිමාන හරහා හක්ගල්ගොඩින් පහළට කැප්පටිපොළ අධිකාරම්තුමා 5000ක සේනාවක් සහිතව පැමිණෙනකොට කිව්ලේ ගෙදර මොහොට්ටාලගේ චාචරයෙක් වෙච්ච බෝමුරේ ගල්හැගෙදර සුද්දනා නම් වූ මේ සාමාන්‍ය හේවායා ඉදිරියට යවලා කැප්පටිපොළ අධිකාරම්තුමා රහසින් මුණගැසිලා කැප්පටිපොළ අධිකාරම්තුමන්ට තමන්ගේ අදහස ඌව වෙල්ලස්ස විමුක්තිකාමින්ගේ අදහස ඍජුවම ප්‍රකාශ කරන්නට අවස්ථාව සලසා ගන්නවා. ඒ අනුව බෝඹුරේ සුද්දනා නම් වූ මේ තැනැත්තා ඉතාමත් පැහැදිලිව මොනරවිල කැප්පටිපොළ දිසාවේතුමාට මේ විමුක්තිය අරගලයට ඔබ තවදුරටත් ඉංග්‍රීසි ගැතිව අපේ ජාතිය විනාශ කරනවාද, එසේ නොමැතිනම් ඔබගේ ඥාතීන් මේ ප්‍රදේශයේ සිටින ඔබගේ ඥාතීන් ඔබ පිළිගැනීමට සූදානම්ව සිටිනවා. ඔබ මේ සටනට නායකත්වයේ දීලා අපේ සිංහල ජනතාව ඌව වෙල්ලස්ස ජනතාව බේර ගන්නවාද කියන මේ අදහස ප්‍රකාශයට පත් කරනවා. ඒ අදහස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඔහු නැවතත් අවධාරණය කරනවා ඔබගේ නායකත්වය පිළිගැනීමට සිංහල ස්වදේශික ඌව වෙල්ලස්ස රදළ නායකයින් බලාපොරොත්තුවෙන් සිටින නිසා ඔබ මේ ඉංග්‍රීසියෙන් අතහැර සිංහල සේනාව හා ඉක්වෙන්න කියන පණිවිඩය කියලා. කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා බදුල්ලට පැමිණෙන කැප්පැටිපොළ දිසාවට බෝමුරේ ගල්ලහැ ගෙදර සුදනා නම් සිංහල හේවායා මුලින්ම මුණ ගැසෙන්නේ කැප්පැටිපොළ ග්‍රාමයේ පිහිටි මෙම බැලුම්ගල නම් ස්ථානයේදී. ඒ අනුව කැප්පටිපොළ දිසාවේතුමන් මේ ප්‍රදේශයේ සිට අලුපොත දක්වා යන ගමනේදී මේ පිළිබඳව කල්පනාවෙන් යුක්තව අලුපොතට ගියායින් පස්සේ අලුපොතදී ඉදිරියට එන කොටබේරාල කැප්පටිපොළ දිසාවකින් ඔබ දැන් තීරණයක් ගෙන තිබෙනවාද, ඔබ පිළිගැනීමට අපි සූදානම් කියන වචනේ කීවායින් පසුව කැප්පටිපොළ අධිකාරම්තුමාන්ට විශ්වාසයක් ඇති වෙනවා ඌව වෙල්ලස්ස ජනතාව මගේ නායකත්වයේ පිළිගැනීමට සූදානම්ව සිටින බව හැඟී යාම නිසා. ඒ අනුව හුදකලාව තිබුණු සටන ඌව වෙල්ලස්ස පුරාම නැවත නැවතත් ඇවිලී යන්නට හේතුව වුණේ කැප්පටිපොළ අධිකාරම්තුමා අපත් සමග එකතු වුණා කියන මේ වචනය ගමක් පාසා දොරක් පාසා ව්‍යාප්ත වුණායින් පස්සේ උදැල්ල කැත්ත පොරවගත්ත අපේ ස්වදේශීක ජනතාව කැප්පටිපොළ දිසාවේ හා එක් වෙලා මේ සටන ජයග්‍රහණය කරන්නට නායකත්වයේ ගන්නා බොහොම උද්‍යෝගින් යුක්තව කටයුතු කරනවා. ඒ අනුව තමයි කැප්පටිපොළ අධිකාරම්තුමා මේ සටනට නායකත්වයේ ගන්නේ. කැප්පටිපොළ නිලමේතුමා කැරල්ලට එකතුවීම පිළිබඳ බලන විට මේ සම්බන්ධයෙන් ඇහැලේපොළ නිලමේ ඉතා හොඳින් දැනගෙන සිටි බවත් අපිට සාක්ෂි වලින් පෙනී යනවා. විශේෂයෙන්ම මේ උඩුකින්ද ප්‍රදේශයේ තමන්ගේ යුද මධ්‍යස්ථානයේ වශයෙන් පවත්වාගෙන ගිහිල්ලා තියෙන වැඩිම සහයෝගයක් එතුමන්ට ලැබිලා තියෙන ප්‍රදේශය තමයි උඩුකින්ද ප්‍රදේශය. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ පුරාම ව්‍යාප්ත වෙලා තිබෙන බලකොටු දිහා බලනකොට අපට පේනවා ඒ බව. ඌවපරණගම මැක්ඩොනල්ඩ් බලකොටුව, හීම්බෙලියත් ඒ වෙන බලකොටුව, ඒ වගේම වෙලන් ඉන්න බලකොටුව, ඉදල්ගස් ඉන්න බලකොටුව, විල්සන් බංගලාව, විල්සන් තැන්නේ අස්ව බලකොටුව, මෙන්න මේ බලකොටු සියල්ලක්ම මේ ප්‍රදේශයේ පුරා පිහිටවන්නට හේතු වුණු කාරණාව වන්නේ කැප්පටිපොළ මහදිසාවගේ ඥාති පරපුර ව්‍යාප්ත වෙලා සිටියේ මේ ප්‍රදේශයේ. ඒ නිසා ඔවුන්ට වැඩි සහයෝගයක් ලැබුණේ මේ ප්‍රදේශයෙන්. ඒ නිසා මේ සටන ඉතාමත් හොඳින් මේ ප්‍රදේශය තුල ව්‍යාප්ත කරගන්නට කැප්පටිපොළ දිසාවේතුමන්ට හැකියාව තිබුණු බව තමයි අපට ලැබෙන මූලාංශ සහ ජනප්‍රවාද අනුව පැහැදිලි වන්නේ. එවක විල්සන් බංගලාව අදත් කැප්පටිපොළ ග්‍රාමයේ තුල දක්නට ලැබෙන අතර මේ වන විට එය ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය බවට පත්වෙමින් දහම් අධ්‍යාපනයේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. විල්සන් බංගලාවට අයත්ව තිබූ අශ්වගාල පසුව කැප්පටිපොළ දිසා විසින් සිංහල සේනාවේ බලකොටුවක් බවට පත් කර ගනිමින් සිය කැරැල්ල මෙහෙවනු ලබනවා.
මේ කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා 1818 පෙබරවාරි 21 වෙනිදා බ්‍රිතාන්‍ය රජය විසින් මාෂල් ලෝ නීතිය පනවනවා. මේ නීතිය පදනම් කොටගෙන මැක්ඩොනල්ඩ් විසින් ඉතා දරුණු ලෙස මේ කැරැල්ල මැඩ පැවැත්වීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මුලින්ම අලුපතදී වගේ ස්ථානවලදී දැවැන්ත ඝාතනයන් සිද්ධ කරනවා. අවුරුදු 18ට වැඩි සියලුම තරුණයන් ඝාතනය කිරීමට නියෝග කරා. මේ විනාශයේදී මනුෂ්‍ය ඝාතනය පමණක් නොව මේ ක්‍රියාවේදී ධන ධාන්‍ය හරකබාන ඒ වගේම තමයි වතු පිටි ගස් වර්ග විශාල ගස් පවා ගිනි තබා තිබෙනවා. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වුණේ නැවත වෙල්ලස්ස කිසිදු ආකාරයකින් ගොඩ නැගීමක් නොහැකි වන පරිදි විනාශ කර දීමටයි. ඇත්තටම බ්‍රවුන්ගේ ප්‍රකාශයන් දිහා බලපුවාම කිසි දවසක එනම් අවුරුදු 200ක් යනතුරුවත් අඩුම තරමේ මේ ඌව වෙල්ලස්ස ගොඩ නැගීමට හැකියාවක් නැති බව තමයි ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ. ඇත්තටම මේ தත්ත්වය ඔවුන් දිගටම පවත්වාගෙන ගිය අතර වර්තමානයේ වුණත් ඒ தත්ත්වය අපිට සාධක දකින්න පුළුවන්. ඌව පරණගම පිහිටි මැක්ඩොනල්ඩ් බලකොටුව ඉංග්‍රීසීන්ගේ ප්‍රබල යුද මධ්‍යස්ථානයක් වූ අතර එහි නටපුන් අදත් දක්නට ලැබෙනවා. මේ බලකොටුව තුළ පිහිටි අදටත් දක්නට ලැබෙන සියඹලා සහ මහරාගසේ අරගලයට උරදුන් සිංහල සටන්කාමින් රැසක් එල්ලා මැරූ බවට ඉතිහාසයේ සඳහන් වනවා. මේ බලකොටුව කේන්ද්‍ර කරගමින් ගෙන ගිය කුරිරු මර්ධන පිළිවෙත නිසා ඉතා සස්ත්‍රීකව පිහිටි ඌව ප්‍රදේශයේ වගා හා වනවගා සංහාරය ඉතා තදින්ම ක්‍රියාත්මක කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අදත් මේ ප්‍රදේශයේ කිසිදු දේශීය ගහකොළක් දක්නට නොමැති අතර දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසීන් විසින් පසුව සිට වූ විදේශීය සාකයන්. මෙම දැඩි පාලනයට එරෙහිව සිය අසිපත එස වූ ලාංකීය ඉතිහාසයේ අරගලයක අසිපත ලෙස මොනරවිල කැප්පැටිපොළ නාමය සඳහන් කළ හැකි වන්නේය. මේ කැප්පැටිපොළ කියන නාමය සමහරු කියනවා මෙය ද්‍රවිඩ සම්භවයක් තිබුණ කියලා. ඒ වගේම තමයි සමහරු කියනවා මෙය හේමමාලා සහ දන්ත කුමරිය ලංකාවට දළදා වහන්සේ වැඩමවාගෙන එන පරම්පරාවට හා සම්බන්ධයක් තිබෙනවා කියලා. ඇත්තටම මේ ද්‍රවිඩ සම්භවයක් තියෙනවා කීමට හේතුව වන්නේ පෘතුගීසි තෝම්බුවක තියෙන කරුණුයි. නමුත් ඇත්තටම එහිදී සිදු වෙලා තියෙන්නේ අර ඉන්දියාවෙන් පැමිණි කියන එක ද්‍රවිඩ ලෙස විදේශය හඳුනාගෙන තිබීමයි. ඒ අනුව පේනවා අපිට මේ කැප්පැටිපොළ යන නාමය ද්‍රවිඩ සම්භවයකට සම්බන්ධ කිරීමට අරන් තියෙන උත්සාහය එතරම් ශාස්ත්‍රීය නොවන බව. ඒ වගේම තමයි මේ කැප්පැටිපොළ කියන ස්ථානයේ අද වර්තමානයේ මාවනැල්ල කියන ස්ථානයේ තියෙන කැප්පැටිපොළ මේ පරපුරට සම්බන්ධයක් තිබෙන බව. මේ ගොලහැල කියන ග්‍රාමය සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයට කියලා. ඒ වගේම තමයි මේ කැප්පැටිපොළ කියන නාමය ඇතැම් වෙලාවට භාවිත කරලා තියෙනවා කැප්පැටිපොළ අපි හිතුවොත් එහෙම විහාරස්ථානය ගත්තොත් එහෙම උදාහරණයක් හැටියට අභයාරාමය. මේද කැප්පැටිපොළ පරපුර විසින් පූජා කරන ලද එකක් හැටියට සැලකනවා. නමුත් ඇත්තටම ලියකියවිලි බැලුවහම පැහැදිලිවම විහාරස්ථානයේ තියෙන ඔප්පු කියවා බැලීමේදී අපිට පැහැදිලිව ගිය කාරණයක් තමයි එය කැප්පැටිපොළ පරපුරට සම්බන්ධයක් නැති බව. විශේෂයෙන්ම කැප්පැටිපොළ නිලමිතුමා අල්ලාගත් අවස්ථාවේදී එතුමාගේ දේපල මේ විහාරස්ථානයකට දෙන්නට කියා දෙල්වල එතන හැමිට දන්නලා තියෙනවා කියන එක. නමුත් ඇත්තටම එවැනි සඳහන් කිරීමක් පිළිබඳව ඓතිහාසිකව අපිට තොරතුරු හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කැප්පැටිපොළ තියෙන අභයාරාමයේ තියෙන ලියකියවිලි බැලුවහම අපිට පෙනී යනවා එය පැහැදිලිවම පූජා කරලා තියෙන්නේ මොල්ලිගොඩ ටිකිරිහාමි කියලා කුමාරියා. එතකොට අපිට පේනවා මේ කැප්පැටිපොළ විහාරයේ කියලා ඇතැම් පුවත්පත්වල සහ ලිපි ලේඛනවල සඳහන් වෙන්නේ ව්‍යාජ දෙයක් හැටියට. නිවැරදිව මූලාශ්‍ර භාවිත නොකිරීම නිසා මේ වැරද්ද ඉතිහාසයේ සිදු වෙලා තිබෙනවා. ඉතිහාසය තුළ සිදුව ඇති මේ වරද නිවැරදි කිරීම ජාතියක් ලෙස අපගේ පරම යුතුකමද වන්නේය. කැප්පැටිපොළ නිලමිතුමාගේ සීයාගේ පියා. ඒ කියන්නේ පත්පඩන නිලමිය ලෙස ගොලහැල නිලමිතුමා පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි එතුමා මාතලේ දිසාවේ තනතුරට පත් වෙලා තියෙනවා. නමුත් මේ ගොලහැල නිලමිතුමාගේ මුල් ගම උනේ ගොලහැලයි. ඒ වගේම තමයි ගොලහැලද වලව්වක් තිබුණා.
වර්තමානයේ මේ ගොළහැල වලව්ව ලෙස හඳුන්වන්නේ කෑගල්ල බස් නැවතුම්පල තියෙන ස්ථානය. මේ වලව් අද අපිට දැක ගන්නට නැහැ. විශේෂයෙන්ම අපි හිතනවා මේ ගොළහැල වලව්ව මේ කැප්පැටිපොළ නිලමේතුමා රාජද්‍රෝහියෙකු ලෙස බ්‍රිතාන්‍යයන් ප්‍රකාශපත් කිරීමෙන් අනතුරුව ඒ ප්‍රදේශයේ තිබුණ වලව්ව විනාශ කරන ලැබ. ඒ අනුව අපිට එහි නටබුන්වත් අද දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. නමුත් මේ ගොළහැල නිලමේතුමා මාතලයට පැමිණීමෙන් පසුව බින්න විවාහයක් කරගන්නවා. ඒ බින්න විවාහය නම් මේ ප්‍රදේශයේ උසස් කුලකාන්තාවක් වුණ මොනරවිල කුමාරිහාමි විවාහ කරගැනීම. මේ මොනරවිල කුමාරිහාමි විවාහ කරගැනීමෙන් අනතුරුව සාමාන්‍ය උඩරට නීති සම්ප්‍රදාය අනුව තමන් බින්න විවාහයක් කරගැනීමෙන් පසුව එම පරපුරේ නාමය කුමාරිහාමිගේ නමින් ගෙනියෑමේ අයිතිය තිබුණා. ඒ අනුව මෙම පරම්පරාව විසින්ද මොනරවිල යන නමද භාවිත කර තිබෙනවා. ඒ අනුව මේ මොනරවිල කියන නම මේ පවුලට ලැබී තිබෙන්නේ මේ කැප්පැටිපොළ දිසාවේගේ සීයාගේ පියාගේ පරම්පරාවෙන් එන්නේ කියන එකයි. නමුත් අපි ඉතිහාසයේ හදාරනකොට ඇතැම් විද්වතුන් විසින් සලකලා තිබෙනවා මේ කැප්පැටිපොළ නිලමේතුමාගේ මවගේ නම මොනරවිල හැටියට. නමුත් ඒ සාවද්‍ය එකක්. ඇත්තටම මේ මොනරවිල කුමාරිහාමි බොහෝම පැරණි පරම්පරාවට මීමුත්තම්මගේ සම්බන්ධයක්මයි තියෙන්නේ. ඒ වගේම කැප්පැටිපොළ නිලමේතුමාත් 1815 ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී සිංහලෙන් අත්සන් කරපු නිලධාරීන් 3 දෙනා අතරට මෙතුමාත් අයත් වෙනවා. එතකොට මේ මොනරවිල යන නමද අපිට වැදගත් වෙනවා. මේ කැප්පැටිපොළ පරපුරේ නාමය පිළිබඳ ගත්තාම රාජපක්ෂ සහ බණ්ඩාරනායක කියන නම අපිට තියෙනවා. ඒ නම ඇවිල්ලා තියෙන්නේ මේ හුලංගමුවේ රටේ අධිකාරන්තුමා රාජකාරී කරනු ලැබුවේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුට පසුව රජ වූ රජවරුන් යටතේ. විශේෂයෙන් අපි කල්පනා කරනවා කීර්තිසී රාජසිංහ රජ සමයේද එතුමා පාලනය කරන්න ඇතයි කියලා. කීර්තිසී රාජසිංහ රජු කාලයේදී බොහෝ දෙනෙකුට නිල් නාමයන් ලැබිලා තිබෙනවා. මේ නිල නාමය ලැබිලා තිබෙන්නේද එම යුගයේදී. ඒ නිසා වර්තමානයේ මේ පරපුරට මේ රාජපක්ෂ සහ බණ්ඩාරනායක යන නම ලැබිලා තියෙන්නේ ඒ යුගයේදී අපිට කල්පනා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ හුලංගමුවේ රටේ අධිකාරන්තුමාගෙන් පසුව තමන් කඩුව සහ සතරකෝල්ලේ දිසාපති තනතුරක් ලබා ගන්නවා එතුමාගේ පුත්‍රයා. ඒ කියන්නේ කැප්පැටිපොළ නිලමේතුමාගේ පියා වූ ගොළහැල නිලමේතුමා. එතුමා දියවඩ නිලමේ තනතුර 1781 සිට 1797 දක්වා දරනවා. මේ කාල පරිච්ඡේදයේ එතුමා රාජකාරිය කරන අතරතුරේදී මාලිගාවේ සොල්දරින් නැටි මිය යනවා. මේ අවස්ථාවේදී ඇත්තටම කැප්පැටිපොළ නිලමේතුමා කුඩා වයසින් පසු වුණා. එතුමා හැදී වැඩුණේ මොනරවිල කියන ගමේ. ඒ වගේම තමයි මේ ගොළහැල නිලමේතුමාගේ පරම්පරාවට අයත් වෙන වලව්ව අද නැති වුණත් එතුමා ඝාතනය වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයන් විසින් කොමසාරිස් මණ්ඩලයක් පත් කරනවා ඔවුන්ගේ පවුලේ කටයුතු සොයා බලන්නට. එහිදී කැප්පැටිපොළ නිලමේතුමාගේ මෑණියන් විසින් ගොළහැලට යෑම සඳහා අවසර ඉල්ලනවා. එයින් අදහස් කරන්නේ ගොළහැල එවකට වලව්වක් තිබුණු බව. මේ නිසා අපිට ඊටාම පැහැදිලිපත් වෙනවා මේ ගොළහැල වලව්ව ඒ යුගයේ වෙන විට තිබුණ බවත් ඒ ගොළහැල වලව්ව මේ පවුලට අයත් වෙලා තිබුණ බවත්. විශේෂයෙන්ම මේ කැප්පැටිපොළ නිලමේතුමා අපි පරීක්ෂණය කරන විදිහට සොයාගත් තොරතුරු දත්තානුව පේනවා මේ කැප්පැටිපොළ නිලමේතුමා ඉපදිලා තිබෙන්නේ ගොළහැල කියලා. ඉන් පසුව තමයි මොනරවිල වලව්වට පැමිණලා තිබෙන්නේ. මේ මොනරවිල වලව්ව අර මුලින් කී පරපුරත් සමගම අඛණ්ඩවම පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අද බැලුවොත් මොනරවිල වලව්ව ඒ ස්ථානයේ අද වලව්ව දක්නට ලැබෙන්නේ නැහැ. ඒට හේතුව වන්නේ මේ පසු කාලීන පරපුරේ සමාජිකයන් විසින් එම ඉඩම විකුණා තිබීමයි. විශේෂයෙන් 1934 දී එම මොනරවිල වලව්ව තිබුණු වත්ත විකුණා තිබෙනවා. ඒ නිසා දැනට මේ පවුලට එය හිමි වෙන්නේ නැහැ. නමුත් මේ වලව්වේ තිබුණු ගල් කණු කැප්පැටිපොළ නිලමේතුමා විසින් භාවිත කරන ලද කුඩා කාලයේ නාන ලද ලිඳ ළඟ තිබෙන බවට අපිට දැක ගන්නට ලැබුණා.
අපි කිව්වා කැප්පැටිවල නිලමිතුමා ආගිය තැන් එතුමාගේ පහස ලැබූ ස්ථාන අපිට තාමත් ශේෂ වෙලා දක්නට ලැබෙනවා කියලා. මේ එක ස්ථානයක්. එතුමා විසින් ස්නානය සඳහා යොදාගත්තේ මේ ස්ථානය. විශේෂයෙන්ම මේ අද මෙසේ ලිදක් වගේ දක්නට ලැබුණට එතුමාගේ කාලයේදී මේක විලක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. පසු කාලයේදී අපි කිව්වා මොණරවිල වලව්ව ගරා වැටුණාන් පස්සේ ඒකේ තිබුණු ශේෂ වෙලා තිබුණ ගල් ගෙනල්ලා ඉවරලා මේ අද වර්තමානයේ ලිදක් විදිහට සකසලා තියෙන්නේ. ඔබට දැක ගන්නට පුළුවන් ඒ ගෙනාපු ගල් මේ යොදාගෙන තියෙනවා මේ බැම්ම සාදා ගැනීම සඳහා කියලා. ඒ වගේම තමයි වෙනත් ඒ වලව්ව ඉතුරු වෙලා තිබුණ ගල් ආදියත් මේ ස්ථානයේ ගෙනල්ලා දාලා තිබෙනවා. ඒ නිසා අපිට මේ ස්ථානයේ සලකන්නට පුළුවන් එතුමා සිටපු ඓතිහාසික ස්ථානයක් හැටියට. අපි මේ අධ්‍යයනයේදී විශේෂයෙන්ම සමකාලීන බ්‍රිතාන්‍ය වාර්තාද ඒ වගේම දේශීය වාර්තාද ජනශ්‍රුතියත් ජනප්‍රවාදයේ එන තොරතුරුත් භාවිතයට ගත්තා. විශේෂයෙන් මේ අවුරුදු 200ක කාලය නිසා අපිට ජනප්‍රවාදත් ප්‍රතික්ෂේප කරන්නට බෑ. මේ ජනප්‍රවාදයන් වලට අනුව කැප්පැටිගොඩ නිලමේ වැඩියෙන්ම කාලය ගත කරපු ස්ථානයක් හැටියට මේ ස්ථානය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ අපේ ඉදිරිපිට පේන්නේ අංගම්පොර පුහුණු කරපු ස්ථානය. මේ මෑතක් වෙනතුරුම මේ අංගම්පොර ස්ථානය පිළිබඳව ශේෂ වූ කරුණු තියෙනවා. නමුත් අද වෙනකොට ඒවා අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ස්ථානයේ අංගම්පොර පුහුණු කිරීමේදී යොදා ගන්න ලබන ජල ක්‍රීඩා සඳහාද මේ වැව යොදාගෙන තිබෙනවා. ඒ වගේම තමයි ඉදිරියෙන් පේන්නේ රොඩී ලන්දවත්ත. ඒ ස්ථානයේ අශ්වයන් පුහුණු කරපු තැන. ඒ වගේම තමයි රොඩී ජනයා හිටපු තැනත් හැටියට සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ රොඩී ජනයාද මේ කැරල්ලට විශේෂයෙන් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම තමයි මේ කැප්පැටිපොළ නිලමේතුමා මේ කැරල්ල සඳහා හදිසියේ පිටත් වුණ බවක් අපිට පේන්නේ. දැනට අපිට පරිශීලනය කළ මූලාශ්‍ර තුලින් පේන්නේ එතුමා දීර්ඝ කාලයක් මේ සටන සඳහා සූදානම් වුණ බවයි. ඒට හොඳම උදාහරණය තමයි මේ ස්ථානය. අපි මේ ඉන්නේ මොණරවිල ලෝකුරු කන්ද කියන ස්ථානයේ. මේ ස්ථානයේ තමයි කැරල්ලට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කරේ. විශේෂයෙන්ම මොණරවිල කැප්පැටිපොළ යටතේ අවි ආයුධ නිෂ්පාදනය කරේ මේ ස්ථානයේ කියලා හොඳම උදාහරණ අපිට තාමත් ශේෂ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ යබර අවි ආයුධ සහ යකඩ නිෂ්පාදනය කරන යබර මේ ස්ථානයේ විවිධ තැන්වල අපිට තාමත් දැක ගන්නට අපිට ලැබෙනවා. ඒ වගේම තමයි එතුමාට විරුද්ධව පැවතුණු නඩු විභාගයේදී ඔප්පු වෙලා තිබෙනවා සාක්ෂි තුල එතුමාගේ පෙට්ටකම් වල මේ ඌව ප්‍රදේශයේ සමග කැරල්ල සම්බන්ධ වුණු පුජ්‍යලයන් සමග ලියුම් ගනුදෙනු කෙළුව බවට. ඒ නිසා අපිට පේනවා මේ එකපාරටම ගිහිල්ලා මේ ඌවේදී මේ කැරල්ලට එකතු වුණා නෙවෙයි. මෙතුමා මේ කාලයක් තිස්සේම මේ පිළිබඳ සූදානම් වෙලා සිටපු බව මේ හමු වෙලා තියෙන ලියකියවිලින් අපිට පැහැදිලි වෙනවා. ඉංග්‍රීසි කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන ලොතිනල් මියුලොක් විසින් කැප්පැටිපොළ පවුලේ අය සිරබාරයට ගන්නා අවස්ථාවේ පෙට්ටගමක තිබූ ලිපියක් මගින් සටන්කරුවන් අතර කලින් සිට පැවති සබඳතා පිළිබඳව බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා විසින් යටත් විජිත මහලේකම් වෙත යවන ලද වාර්තාවලද මේ බව සඳහන් කොට ඇත. ඒ වගේම තමයි මේ අංගම්පොර ශිල්පය. එය ලංකාවේ ඉතා පැරණි සටන් ශිල්පීය ක්‍රමයක්. ඒ වගේම තමයි ලංකාවේ සිදුවුණු සියලු සටන් වලට මේ අංගම්පොර පුළුල් දායකත්වයක් සැපෙව්වා. ලංකාවේ විශේෂයෙන් උඩරට රාජධානිය පැවති සමයේදී සියලුම රදළුව වගේම බොහෝ දෙනා මේ අංගම්පොර පුරුදු වී සිටියා. බ්‍රිතාන්‍යයන්ට තිබුණ ලොකුම තර්ජනයක් මේ අංගම්පොර සටන් ක්‍රමය. අපි දන්නවා 1803 දී බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය කරනකොට ඔවුන්ට පරාජයපත් වුණේ විශේෂයෙන්ම බලපෑම් කළේ මේ අංගම්පොර සටන් කලාවයි. මෙහි රහස බ්‍රිතාන්‍යයන් දැනගෙන සිටියා. මේ නිසා බ්‍රිතාන්‍යයන් ආඥා 52ක් යටතේ තහනමට ලක් කරා. විශේෂයෙන්ම මේ පුරුදු වෙන අයට කකුලට වෙඩි තැබීමට ඔවුන් අණ කළා තිබෙනවා. ඒ වගේම තමයි අංගම්පොර තියෙන සියලුම ස්ථාන ගිනි තැබුවා. ඒ වගේම තමයි මේ තහනමට ලක් වුණ නිසා මේ අංගම්පොර ශිල්පීන් මේ පවත්වා ගැනීම සඳහා නැටුම් ක්‍රමය භාවිත කරා. නැටුම් ක්‍රමය තුල ඔවුන් අද දක්වාම ශේෂ කරගෙන ඇවිල්ලා තියෙනවා මේ අංගම්පොර සටන් කලාව. අවාසනාවකට බ්‍රිතාන්‍යයන් එදා තහනම් කරපු මේ සටන් කලාව අද වෙනතුරුත් එය තහනම ඉවත් කර නැහැ.
කැප්පැටිපොළ දිසාව විසින් සිය රාජකාරී අතරතුර භාවිතා කරන ලද තවත් එක් නවාතැන් පොළක් ලෙස අතීතයේ මතකයේ දරා ගනිමින් මාතලේ හුළංගමුව පිහිටි කැප්පැටිපොළ වලව්වද ඉතිහාසයට එක් වූ තවත් එක් නවාතැන් පොළක් ලෙස දැක්විය හැකියි. අපි මේ ඉන්නේ මාතලේ හුළංගමුවේ කැප්පැටිපොළ වලව්වේ. මේ කැප්පැටිපොළ වලව්ව ලෝරිගේ ගැසටයට අනුව කැප්පැටිපොළ නිලමේතුමා විසින් භාවිත කරලා තියෙනවා සිය රාජකාරී කටයුතු සඳහා. නමුත් මේ කැප්පැටිපොළ වලව්ව කුමන කාලේ ගොඩනගලාදයි අපිට නිශ්චිත මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. නමුත් ලෝරිගේ ගැසටයට අනුව කැප්පැටිපොළ නිලමේතුමාගේ සීයා විසින් ඒ කියන්නේ පියාගේ පියා මේ ප්‍රදේශයේ එනම් හුළංගමුවේ රටේ අධිකාරම් තනතුර දරන කාලයේදී මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. මේ නිසා මේ වලව්ව එතුමා විසින් ගොඩනගන්නට ඇතැයි අනුමාන කරනවා. ඓතිහාසික සිද්ධි රැසක ෂේම භූමියක් වූ මාතලේ සෞන්දර්යාත්මක පරිසරයක පිහිටි හුළංගමුව මොනරවිල වලව්ව හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපයුමක් වන අතර 18 වෙනි ශතවර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප්‍රදායන් පිළිබිඹු කරන ස්ථානයකි. ඒ වගේම තමයි අපිට මේ කැප්පැටිපොළ වලව්ව ගත්තහම මේ වලව්වද ඒ ඓතිහාසික தත්ත්වය අපි පැහැදිලි කරගත යුතුයි. විශේෂයෙන්ම අපි දන්නවා කැප්පැටිපොළ නිලමේතුමා අල්ලා ගැනීමෙන් පසුව රාජද්‍රෝහය වීමෙන් පසුව මේ සියලු දේපල රාජසන්තක කරනවා. මේ රාජසන්තක කිරීමෙන් පසුව මේ දේපලද මේ පවුලට අහිමි වෙලා තිබෙනවා. නමුත් මේ පවුලේ ඉඩම් ඔප්පු අපි පරීක්ෂා කර විට පැහැදිලිව පෙනී ගිය කාරණයක් තමයි 1867 දී නැවත වාරයක් කැප්පැටිපොළ නිලමේතුමාගේ මුණුබුරා වන පුංචි බණ්ඩා, ඒ කියන්නේ ලොකු බණ්ඩා වන පුතාගේ පුතා වන පුංචි බණ්ඩා දිසාපතිතුමා විසින් නැවත තමන්ට අයිති වස්තුව රාජසන්තක කරන ලද වස්තුව නැවත වාරයක් මේ පවුලට හිමි කර ගැනීමට මුණුබුරා සමත් වෙලා තිබෙන බව. ඒ වගේම තමයි 1829ට අයත් ඉංග්‍රීසි ලේඛනයකට අනුව බ්‍රිතාන්‍ය රජය විසින් කැප්පැටිපොළ නිලමේතුමාට අයත් දේපල සිය දරු දෙදෙනා අතර බෙදා දීමට තීරණයක් ගෙන තිබෙනවා. එයින් අපට පේනවා 1829 දක්වාම කැප්පැටිපොළ නිලමේතුමාගේ දේපල රාජසන්තක වී තිබුණු බව. ඒ වගේම තමයි දරු දෙදෙනාට 1829 දී බෙදා දෙනු ලැබුවත් 1867 දක්වාම ඇතැම් දේපල රාජසන්තක වී තිබුණු බව මේ කැප්පැටිපොළ නිලමේතුමාගේ මුණුබුරා විසින්ම, ඒ කියන්නේ පුංචි බණ්ඩා දිසාවේතුමා විසින්ම නැවත ඒවා මිලදී ගැනීමෙන් අපිට ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මේ ඓතිහාසික වලව්වේ මොනරවිල කැප්පැටිපොළ මහදිසාවගේ පරපුරේ 6 වෙනි පරම්පරාව අද ජීවත් වනවා. අපි මේ ඉන්නේ කරල්ලියද්ද වලව්ව. විශේෂයෙන්ම මේ කතාවට අපි නූතන පරපුරද සම්බන්ධ කරගත්තා. විශේෂයෙන්ම දැන් නූතන පරම්පරාව කියන්නේ කැප්පැටිපොළ නිලමේතුමාගේ 6 වෙනි පරම්පරාවයි. මේ ඇත්තටම මේ කතාවට අපිට ගොඩාක්ම සහයෝගය ලබා දුන්නේ පර්ල් කරල්ලියද්ද මැතිණියයි. එතුමිය හිටපු මහේස්ත්‍රාත්තුමිය වන අතර මේ කැප්පැටිපොළ නිලමේතුමාගේ 6 වෙනි පරම්පරාවට සම්බන්ධ වෙනවා. එතුමියගේ මව සහ මුමුත්තා සහ ඉතිරි පරපුරේ අය අපි සාකච්ඡා කිරීමට මේ වලව්ව සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි මේ වලව්ව ඇතුලේ තියෙන සම්බන්ධතාවයන් දිහා දැක්කහම අපිට මේ කතාවට ඊටාම හොඳ සාක්ෂි සපයන ස්ථානයක් හැටියට කියන්නට පුළුවන්. ජාතික පෙරේරා සහ අලගිය වන්න මුඛවැටිතුමා සමග එක්ව 1614 දී සකසන ලද රුපිසි තොම්බුවකට අනුව මේ කැප්පැටිපොළ නිලමේගේ පරපුර පිළිබඳ මුල්ම ඓතිහාසික සටහන සඳහන් වෙනවා. මෙහිදී කොළහැල ප්‍රදේශයේ පැවති නින්දගමක් පිළිබඳව පළමු වරට මෙහි සඳහන් වෙනවා. එයින් පේන්නේ මෙහි මුල් පරපුර කොළහැලට සම්බන්ධ වී ඇති බවයි. පසුව මෙහි කොළහැල සිටි කොළහැල නිලමේතුමා තමන්ට හුළංගමුවේ රටේ අධිකාරම් තනතුර පත්වීමෙන් පසුව
මාතලේට සම්බන්ධ වෙන බව අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි එතුමාගේ පුත්‍රයාටද එම තනතුර හිමිවන අතර එම තනතුර හිමිවීමෙන් පසුව මාතලේ තමන්කඩුව දිසාවට අමතරව දළදා මාලිගාවේ දියවඩ නිලමේ තනතුරද ලැබෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී එතුමා විසින් මොනරවිල කුමාරිහාමි විවාහ කර ගැනීමෙන් මොනරවිල ග්‍රාමයට සම්බන්ධ වෙන අතර මේ පරපුරට සිය මෑණියන්ගේ පරපුර වන මොනරවිල නාමයේද එකතු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි එතුමාගේ පුත්‍රයා වන බොලහැල නිලමේතුමාටද මේ තමන් කඩුව දිසාවට අමතරව දියවඩ නිලමේ තනතුරද ලැබී තිබෙනවා. ඒ කියන්නේ කැප්පැටිපොළ නිලමේතුමාගේ පියාණන්ට. එතුමා විසින් මේ තනතුර දරන අතර කාලයේදී මාලිගාවේ සොල්දරින් වැටි 1797 දී මේ යනවා. මේ අවස්ථාවේදී කැප්පැටිපොළ නිලමේතුමා ඉතා තරුණ වී පසු වූ අතර සිය නැගණියගේ සහෝදරයාගේ මෑණියන්ගේ වගකීම ගන්නට සිදු වුණා. සිය මොනරවිල වලව්වේ සිට කටයුතු කරන යන අතරමඟදී එතුමාට සිය පියාණන්ගෙන් හිමි වූ තනතුරු ඒ ආකාරයෙන්ම ලැබී ඇති බව අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පොළව කෞතුකාගාරයේ දක්නට ලැබෙන ඇහැලේ පොළ දරුවන්ට දඩුවම් දීම කියන පුස්කොළ පොතේ සඳහන් වෙන ආකාරයට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය කරන විටදී එතුමා සෙබළුන් කැඳවා තිබෙනවා විවිධ ප්‍රදේශයන් වලින්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අනුදැනීමේ යුතුව මාතලේ මැතිදු එනම් මාතලේ දිසාව විසින් සේනාව රැස් කළ බව එම පුස්කොළ පොතේ සඳහන් වෙනවා. ඒ අනුව අපිට සිතා ගන්නට පුළුවන් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ යටතේද එම දිසාවේ තනතුර මාතලේ දරා ඇති බව. ඒ වගේම තමයි එතුමා මේ මාතලේ දිසාව තනතුර දරන අතරේදී දෙල්වල එතනහාමි සමග විවාහ වෙනවා. ඒ විවාහ වීමෙන් අනතුරුව එතුමාට පුතුන් දෙදෙනෙකු ලැබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා 1718 දී එතුමා මිය යන අවස්ථාව වන විට එතුමාට දරුවන් දෙදෙනාගේ වයස කොමසාරිස් වාර්තාවන් අනුව එක් දරුවෙකුට එනම් වැඩිමහල් පුතා වූ ලොකු බණ්ඩාට අවුරුදු 9ක්ද පොඩි පුතාට අවුරුදු 6ක්ද බව සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව අපිට පේනවා පැහැදිලිවම එතුමාගේ දරුවන් වැඩි වීට පත් වී තිබුණු බව. ඒ වගේම තමයි මේ 1818 එතුමා මිය යෑමෙන් අනතුරුව 1829 දී බ්‍රිතාන්‍ය රජය විසින් එම දරුවන් දෙදෙනාට ඉඩකඩම් බෙදා දී තිබෙනවා. විශේෂයෙන්ම අපි නූතන මූලාශ්‍ර දිහා බැලුවහම ඒ වගේම ලේඛකයන්ගේ සහ ජනප්‍රවාදයන් වලට අනුව බැලුවහම මේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකු වසදී මරණ ලද බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි දෙල්වල එතනහාමි නැවත වාරයක් එක්නැලිගොඩ සමග විවාහ වීම පිළිබඳවද වාර්තාගත වෙනවා. නමුත් ඇත්තටම බ්‍රිතාන්‍ය ලේඛන පරීක්ෂා කරන විට සහ සමකාලීන මූලාශ්‍ර ඉතා සියුම්ව විමර්ශනය කරන විට අපිට පෙනී යන කරුණ තමයි මේවා සාවද්‍ය තොරතුරු බව. විශේෂයෙන්ම මේ වීර කැප්පැටිපොළ නිලමේතුමාගේ දරුවන්ට දේපල ඉඩකඩම් නැවත බෙදා දීමේදී 1829 දී ඒ සිදු වී ඇති බව කොමසාරිස් වාර්තාවලින් පේනවා. නමුත් එම වාර්තාවන්ට අනුව සියලුම ඉඩකඩම් එසේ බෙදා දුන්න අය අපිට සිතා ගැනීමට හැකියාවක් නැහැ. ඒට ප්‍රධාන හේතුව වන්නේ 1818 දී බ්‍රිතාන්‍ය රජය විසින් එතුමා රාජද්‍රෝහියෙකු ලෙස නම් කරපු අවස්ථාවේදී සියලු දේපල රාජසන්තක කර තිබෙනවා. මේ කැප්පැටිපොළ නිලමේතුමාගේ දරුවන් පිළිබඳ විමසා බලන විට අපිට බ්‍රිතාන්‍ය කොමසාරිස් වාර්තා ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම 1829 දී මේ දරුවන් දෙදෙනාටම ඉඩකඩම් බෙදලා දීලා තියෙනවා. ඒ වෙන විට මේ ලොකු දරුවාගේ වයස අවුරුදු 21ක් වන අතර කුඩා දරුවාගේ වයස අවුරුදු 18ක් වෙලා තිබෙනවා. එයින් අපිට පේනවා ඔවුන් ඉතා හොඳින් වැඩි දියුණු වී තිබුණු බව. ඒ වගේම බ්‍රිතාන්‍ය රජය මගින්ද ඔවුන් දෙදෙනාටම අධ්‍යාපනය ලැබලා දී තිබෙනවා. ලෝරියේ ගැසටියේ ලැබෙන තොරතුරු අනුව මේ එක ලොකු පුතා එනම් ලොකු බණ්ඩා මෑණියන් බැලීම සඳහා කිරින්දට පැමිණලා තිබෙනවා. මේ කිරින්ද පිළිබඳ විමසා බැලීමේදී අපිට මේ ජනප්‍රවාද සහ බ්‍රිතාන්‍ය ලේඛන විමසා බලන්න සිදු වෙනවා.
මේ නූතන ඇතම් ලේඛකයන් සඳහන් කරලා තියෙනවා මේ කැප්පැටිපිලි නිලමේතුමාගේ මියෑමෙන් පසුව එතුමාගේ බිරිඳ වන එතනහාමි නැවත එක්නැලිගොඩ නිලමේ සමග විවාහ වූ බවට. එවැනි අනුවන ක්‍රියාවක් කරයි කියා අපිට සිතීමට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම එක්නැලිගොඩ බ්‍රිතාන්‍යයන්ට විශේෂයෙන් සහයෝගය දුන්න කෙනෙක්. ඇත්තටම බ්‍රිතාන්‍ය ලේඛන විමසා බලනකොට අපිට පේනවා උනම්බුවේ දිසාව සමග එතුමිය විවාහ වී තිබෙනවා. ඇත්තටම මේ ලොකු පුතාව ලොකු බණ්ඩා සිය මෑණියන් බැලීමට යාම පිළිබඳව බ්‍රිතාන්‍ය වාර්තාවල සඳහන් වන්නේ මේ උනම්බුවේ දිසාවේ විවාහ කරගෙන සිටි තම මෑණියන් බැලීම සඳහා යෑමයි. මේ මෑණියන් විවාහ වී සිටි උනම්බුවේ දිසාවේ හමු වීමට යාමෙන් මේ ඔහුගේ ලොකු බණ්ඩාගේ නිවස බවට පත් වෙනවා මේ කිරින්ද. එහෙම නැත්නම් මේ කිරින්ද වලව්ව. ඉතින් මේ අවස්ථාවේදී තමයි මේ ලොකු බණ්ඩා විවාහයට බඳුන් වෙන්නේ. ඒ උනම්බුවේ දිසාවගේ පවුලෙන්ම ඥාති සහෝදරියක් තමයි විවාහ කරගන්නේ. මේ විවාහයෙන් පසුව එතුමාට ලොකු බණ්ඩාට දරුවෙක් සහ එක දියණියන් දෙදෙනෙක් සහ එක පුතෙක් ලැබෙනවා. මේ පුතා හැටියට අපි ප්‍රසිද්ධ දන්නේ පුංචි බණ්ඩා මොනරවිල කැප්පැටිපොළ නිලමේතුමා. ඒ වගේම තමයි එතුමාගේ දියණියන්ද විවාහපත් වෙනවා ඒ සමකාලීන පවුල් සමග. ඒ වගේම තමයි මේ විවාහයෙන් අනතුරුව මේ කැප්පැටිපොළ නිලමේතුමාගේ පවුල විසිරීලා ගිහින් මේ පවුල අද දක්වාම 6 වෙනි පරම්පරාව බවට පත් වී තිබෙනවා. විශේෂයෙන් අපි මේ ඉන්න කරල්ලියද්ද වලව්වේ හිටපු දිසා විනිසුරුව වෙන පර්ල් කරල්ලියද්ද මහත්මියගෙන් අපි අහමු එතුමියගේ පරම්පරාවේ අතීත ආවර්ජනය කොහොමද කියලා. මගේ අම්මා වන සීලා මොන්රවේල කැප්පැටිපොළ මහත්මියගෙන් දැනගත් පරිදි මගේ අම්මගේ මුත්තා තමයි මොන්රවිල කැප්පැටිපොළ දිසාවේ මාතලේ දකුණ දිසාවේ මෙන්ම අධිකාරම් කෙනෙකු හැටියටත් කටයුතු කරලා තියෙනවා. එතුමාට ඉඳලා තියෙනවා ළමයි 10 දෙනෙක්. 10 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මගේ මවගේ පියා එඩ්මන්ඩ් මොනරවිල කැප්පැටිපොළ. එතුමාගේ පියා තමයි මාතලේ දිසාව හැටියට කටයුතු කරලා තියෙන්නේ. අපි ළඟ ඡායාරූප පවා මේ නිවසේ තියෙනවා. එතුමා විවාහ වෙලා තියෙන්නේ දුනුවිල කුමාරි හාමි සමග. මොන්රවිල රටේ මහත්මයා කියන්නේ වීර මොන්රවිල කැප්පැටිපොළ නිලමේතුමාගේ මුණුබුරා. මේ මාතලේ දිසාව කරවපු පුංචි බණ්ඩා මොන්රවිල කැප්පැටිපොළ කියන මගේ අම්මගේ අත්තට දරුවන් 8 දෙනෙක් හිටියා. ඒ 8 දෙනාගේ ලංකාවේ විවිධ පළාත්වලට විසිරලා විවාහ වෙලා ගිහිල්ලා හිටියා. ඒ කියන්නේ බදුල්ල, ගම්පහ, මාතලේ, ඒ වගේ මාතර, ඒ වගේ විවිධ පළාත්වලට විවාහ සම්බන්ධතා අනුව ගිහිලා තියෙනවා. දැනුත් ඒ පළාත්වල ඒ පරපුර වලින් පැවතෙන අය ඉන්නවා. ඒ වගේම අපේ සමග සම්බන්ධතා දැනටත් පවත්වාගෙන යනවා. මගේ අම්මගේ පියා තමයි එඩ්මන්ඩ් මොන්රවිල කැප්පැටිපොළ. ගම්පහ පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට රාජකාරී කටයුතු කරලා තියෙනවා. ලාංකීය අභිමානවත් පරපුරක මුල් පුරුකක් වූ කැප්පැටිපොළ දිසාවගේ ජීවිතය හා බැඳුණු තවත් එක් පින්බිමකි මාතලේ පල්ලේපොළ වේළුවනාරාම විහාරස්ථානය. මේ විහාරස්ථානයත් වීර මොනරවිල කැප්පැටිපොළ දිසාපතිතුමාගේ අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම තමයි මේ පවුල සමගද සම්බන්ධයක් තිබුණ බව මේ විහාරස්ථානයේ හමුවන පූජා පත්තිරු කියවීමෙන් අපි හඳුනාගත්තා. විශේෂයෙන්ම වීර කැප්පැටිපොළ නිලමේතුමා ඉපදුන දවසේ එතුමාගේ පියා වූ එවකට දියවඩ නිලමේ වී සිටි ගොල්හැල නිලමේතුමා විසින් මේ විහාරස්ථානයේ ගොඩනංවන ලද බව, විශේෂයෙන් මේ බුදු කුටිය නිර්මාණය කරන ලද බව ජනප්‍රවාදයෙන්. ඒ වගේම කැප්පැටිපොළ නිලමේතුමා සිය කැරල්ලට යාමට පෙර තමාගේ ඉඩකඩම් මේ විහාරස්ථානයට පූජා කළ බවටද අපිට ජනප්‍රවාදයේ තොරතුරු ලැබේ. නමුත් ඒවා අපිට ඔප්පු කිරීමට තරම් ලියකියවිලි තාම හමු වෙලා නැහැ. නමුත් මේ පවුල විවිධ පූජාවන් මේ ස්ථානයට කරලා තිබුණ බවට මේ පත්තුරු වල සටහන් වෙනවා. මේ පත්තිරු අතර එක් පත්තිරුවක පැහැදිලිවම
මොනරවිල කැප්පැටිපොළ දිසා විසින් මේ විහාරයට ඇතැම් දේපල පූජා කළ බවට සඳහන් වන අතර එක් තල්පතක මොනරවිල කැප්පැටිපොළ යන නාමය සඳහන් කොටස කැඩී ගොස් ඇති අතර නමේ කොටසක් පමණක් ඉදිරිව ඇති ආකාරය ඉතා හොඳින් දැකගත හැකි. ඒ වගේම තමා මේ විහාරස්ථානයේ දක්නට ලැබෙන විශේෂයෙන්ම මේ බුදු කුටියේ දක්නට ලැබෙන වැදගත්ම දේ තමා එතුමාගේ ඡායාරූපයක් නැත්නම් එතුමාගේ චිත්‍රයක් මෙහි දක්නට ලැබීමයි. කවුරු හරි පුජ්‍යලයෙකු විසින් විශේෂයෙන්ම එතුමා දැක පුරුදු පුජ්‍යලයෙකු විසින් මේ චිත්‍රය ඇඳ තිබෙනවායේ අපිට සිතන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ චිත්‍රයේ තියෙන කැප්පැටිපොළ නිලමේතුමාගේ ස්වරූපයත් හෙන්රි මාෂල් කියන තොරතුරුත් එක්ක සාම්‍යයක් තියෙනවා. ශරීරයේ එතරම් විශාල නොවුණු අතර තරුණ වයසේ මෙන්ම කොණ්ඩේ ඉතා දිගට තිබ්බ බව අපිට හඳුනා ගන්න පුළුවන්. මේ චිත්‍රයේ ඒ ආකාරයෙන් සාම්‍යයක් තියෙනවා. අපි දන්න විදිහට ගණන් බලා ඇති අන්දමට එතුමා තරුණ වයසේ විශේෂයෙන්ම අවුරුදු 35 සහ 40 අතර කාල පරිච්ඡේදයේදී එතුමා මේ ජීවිතත්වයට පත් වෙලා තිබෙන්නේ. එම නිසා අපිට මේ චිත්‍රයේ දක්නට ලැබෙන්නේද තරුණ වයසේ එකයි. ඒ නිසා අපිට කැප්පැටිපොළ නිලමේතුමා පිළිබඳව දක්වා තිබෙන චිත්‍රයන් දෙස බැලුවහම ඒවා ඊටාම ව්‍යාජ චිත්‍රයන් බව හඳුනා ගන්න පුළුවන්. හෙන්රි මාෂල් විසින් සිය සිලෝන් කෘතිය 1846 එංගලන්තේ මුද්‍රණය කරන අවස්ථාවේදී එතුමාගේ කෘතියට විශේෂයෙන් මුල් කොපියට මේ චිත්‍රය යොදා තිබුණේ නැහැ. විශේෂයෙන්ම කැප්පැටිපොළගේ චිත්‍රයක් යොදා තිබෙන්නේ සිලෝන් කියන කෘතියට පසු කාලේ මුද්‍රණය වුණු කෘතිවල පමණයි. හැබැයි ඒ කෘතියේ දක්නට ලැබෙන චිත්‍රයේ සහ මේ චිත්‍රය අතර සාම්‍යයක් තියෙනවා. ඒ වගේම තමා කැප්පැටිපොළ නිලමේතුමාගේ මුණුබුරාගේ ඡායාරූපේ අප සතු තියෙනවා. ඒ ඡායාරූපේ රුව සහ මේ රුවත් අතර සාම්‍යයක් තියෙනවා. ඇතැම් විට මුණුබුරාගේ රුවයි සීයාගේ රුවයි සමාන විය හැකි අවස්ථා තියෙනවා. ඒ නිසා අපිට හිතන්නට පුළුවන් මේ බුදු කුටිය ඇතුලේ තියෙන චිත්‍රය නිවැරදිම චිත්‍රයේ හැටියට හඳුනා ගන්න පුළුවන් බව. මේ ඔබට දක්නට ලැබෙන්නේ කැප්පැටිපොළ නිලමේතුමා විසින් සාදන ලද අටුවයි. මේ විහාරයට පූජා කරලා තියෙන මේ අටුව දිහා බැලුවහම මේ විහාරයට කොයිතරම් කුඹුරු පූජා කර තිබෙන්නට ඇතැයි සිතා ගැනීමට අපහසු වෙන්නේ නැහැ. අද දක්වාම එදා හදා තිබුණු ආකාරයෙන්ම දක්නට ලැබෙන නමුත් මේ විනාශ වෙමින් යන බවක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ අටුවේ දක්නට ලැබෙන විශේෂත්වය නම විශාලත්වයේ හා සසඳන විට තලාව රජමහා විහාරයේ දක්නට ලැබෙන ලංකාවේ විශාලතම අටුවට හා සමානත්වය මෙහි දරනවා. ඒ වගේම තමයි මෙහි විශේෂත්වයක් වන්නේ අනිත් අටුවල දක්නට නොලැබෙන ආකාරයේ චිත්‍ර දකින්න ලැබීමයි. නමුත් අවාසනාවකට මෙහි හුණුපිරියම් ගෑමේදී මේ චිත්‍ර වසා හුණුපිරියම් ගැසීම නිසා අපිට මේ චිත්‍ර අද දකින්න ලැබෙන්නේ නැහැ. මේ විහාරයේ වැඩවසන ස්වාමින් වහන්සේ සඳහන් කළ ආකාරයට මෙහි එක පැත්තක චිත්‍ර තිබිලා තියෙනවා සටන් ක්‍රමයක් ගැන. අපි දන්නේ නැහැ මේ සටන් ක්‍රමය මොකක්ද කියලා. නමුත් අවාසනාවට ඒ අපිට දැක ගැනීමට දැනට හැකියාව ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලාංකීය රාජත්වයේ තහවුරු කිරීමේ ප්‍රධාන සාධකය වන්නේ දළදා වහන්සේගේ භාරකාරත්වයයි. අරගලය තුලද නව රජු ලෙස පත් වූ දොරේසාමි නැමැත්තාගේ රාජත්වයේ තහවුරු කිරීම සඳහා දළදා වහන්සේ තමන් සතු කර ගැනීම ප්‍රධානම සාධකයක් වූවා. මේ කැප්පැටිපොළ නිලමෙලා ඇතුළු මේ වීරවරයන් මේ කැරැල්ල සූදානම් වීම පිළිබඳව බලන විට එය ඉතා කෙටි කාලෙකින් සූදානම් කරපු බව පේන්නේ නැහැ. විශේෂයෙන්ම කැප්පැටිපොළ නිලමේට දන්ත ධාතුන් වහන්සේ ලැබීම පිළිබඳව බලන විට කිව්ලේ ගෙදර මොහොට්ටාල විසින් මේ දළදා වහන්සේ කලින්ම ලබාගෙන තිබෙනවා කැප්පැටිපොළ නිලමේතුමාට ලබා දීමට. ඇත්තටම එයින් පේනවා අඟුරන් කෙත්තදී අරත්තන විහාරයේදී දළදා ප්‍රදර්ශනය කිරීම තුලින්ම පේනවා මේ ජනබලය Tamanට හිමි බවත් අතීතයේ සිට පැවති රාජ්‍ය සංකේතය Tamanත් සතු වුණ බව. ඇත්තටම කාර්යකරන හෝරාල තමයි මෙහිදී උදව් කරලා තියෙන්නේ දළදා වහන්සේ ලබා ගැනීමට. මේ ඊ타මත්ම ශ්‍රේෂ්ඨ කාර්යයක් බව හොඳින් කැප්පැටිපොළ නිලමේතුමා දැනගෙන සිටියා. ඒ වගේම තමයි මේ කැරැල්ලේ ඒකරාශී වීමත් එතුමාට තිබුණු නඩු තීන්දුවේදී හෙළිවන ආකාරයෙන් එතුමාට දඬුවම් ලබා දීමේදී දොරේසාමි නම් ව්‍යාජ රජුට පක්ෂව අධිකාරන් ධූරයේ දැරීමත්
ඉන්පසුව දළදා වහන්සේ පැහැර ගැනීමත් කියන චෝදනා දෙකම එල්ල වෙලා තියෙනවා. ඒක ප්‍රබල චෝදනාවන් දෙකක් නිසා තමයි එතුමාට මරණීය දණ්ඩනය හිමි වෙන බව බ්‍රිතාන්‍යයන් සාධාරණීකරණය කරලා තිබෙනවා. එයින් පේනවා අපිට මේ කැරැල්ල සඳහා දීර්ඝ කාලයක් විශේෂයෙන්ම 815 සිටම 818 දක්වාම මේ කැප්පැටිපොළ නිලමේතුමා ඇතුළු සියලු දෙනාම මේ කැරැල්ල පිළිබඳව සූදානම් සිටින බව. කැප්පැටිපොළ දිසාව විසින් ජනතාව වෙත නව රජුගේ රාජත්වයේ තහවුරු කර ගැනීම සඳහා හංගුරංකිත අරත්තන රජමහා විහාරයේදී දළදා ප්‍රදර්ශනයක් පවත්වනු ලබනවා. එසේම මේ ස්ථානයේ රැස් වූ ජනතාව හට කැප්පැටිපොළ දිසාව විසින් ජාතිවාද සල්ලෙන් යුත් කතාවක් පැවැත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වන කරුණක්. නව රජු ගමන් ගන්නා සෑම ස්ථානයක් වෙතම කතරගම දෙවියන්ගේ ආයුධ හා දජය වැඩම කර වූ බව සඳහන් වන අතරම කැප්පැටිපොළ දිසාව විසින් යුද්ධයට යාමට පෙර බදුල්ල කතරගම දේවාලයට පූජා කරන ලද ඇත්දල අදටත් අපට දැකගත හැකියි. අපි මේ ඉන්නේ මහනුවර ජාතික කෞතුකාගාරයේ වීර මොණරවිල කැප්පැටිපොළ නිලමේතුමාගේ ඇඳුම් කට්ටලය තිබෙන ස්ථානය. එතුමා විසින් මේ ඇඳුම් කට්ටලය රාජකීය නිල උත්සවවලදී භාවිත කරන ලද හැටියට තමයි සැලකෙන්නේ. විශේෂයෙන්ම මෙය වීර මොණරවිල කැප්පැටිපොළ නිලමේතුමාගේ මීමුණු පුරාවන එඩ්මන්ඩ් මොණරවිල කැප්පැටිපොළ නිලමේතුමා විසින් මේ ජාතික කෞතුකාගාරයට 1958 අප්‍රේල් 24 වෙනිදා පරිත්‍යාග කළ තිබෙන්නේ. එතුමා මේ පරිත්‍යාග කරන්නට කලින් එතුමා විසින් ඇඳ ඡායාරූපයක් ගෙන විශේෂයෙන් පවුලේ සියලු දෙනා සමග ඡායාරූපයක් ගෙන අවසන් වරට ඇඳ පරිත්‍යාග කළා තියෙනවා. එහිදී අපිට ඊටා වැදගත් සාක්ෂියක් ලැබෙනවා. විශේෂයෙන්ම මේ ඇඳුම තුලින් අපට එතුමාගේ ශාරීරික ප්‍රමාණය ඊටා හොඳින් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් මුණුබුරාගේ ඡායාරූපය අපි දැකලා තිබුණා. මේ මුණුබුරාගේ ඡායාරූපයත් එක්ක සැසඳීමේදී එතරම් උස මහත නැති බව අපිට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ඇඳුම් කට්ටලයේ සමග අපි දැක්කා පල්ලේපොළ වේළුවනාරාමේ මාතලේ තිබෙන චිත්‍රයේ සමග සාම්‍යයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ තුම්පොට්ටිය සහ ඇඳුම අපිට බැලුවහම පේනවා සාම්‍යයක් තිබෙන බව. ඒ නිසා අපිට මේ පල්ලේපොළ වේළුවනාරාමේ තිබෙන චිත්‍රය එතුමාගේ බව හඳුනා ගැනීමට ඉතාම හොඳ උදව්වක් සැපෙනවා. ඒ වගේම තමයි එතුමාගේ හිස් කබලේ ප්‍රමාණය අපි අධීක්ෂණයට ලක් කිරීමෙනුත් මේ ඇඳුම් කට්ටලේ අධීක්ෂණය කිරීමෙනුත් අපිට ඒ බව තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පල්ලේපොළ වේළුවනාරාමේ තිබෙන චිත්‍රයේ අසල තියෙන දිනයද ඉතාම වැදගත්. එය සඳහන් වෙන්නේ ශක වර්ෂ 1785 හැටියට. එනම් ක්‍රිස්තු වර්ෂ 1863 ලෙසයි. ඒ අනුව අපිට පෙනී යන්නේ මෙය කැප්පැටිපොළ නිලමේතුමා ජීවිතයෙන් සමුගැනීමෙන් අනතුරුව වසර 40ක පමණ අතර කාල පරිච්ඡේදයේදී අඳින ලද හැටියටයි. ඒ අනුව අපිට මේ චිත්‍රය කරපු පුජ්‍යලය ඇතැම් විට කැප්පැටිපොළ නිලමේතුමා දැකලා තිබුණු කෙනෙක් වෙන්නද පුළුවන්. ඒ නිසා අපිට ඊටාම් පැහැදිලි අපිට මේ කැප්පැටිපොළ නිලමේතුමාගේ රුව බව හඳුනා ගැනීමට ලැබීම. ඒ වගේම තමයි මේ ඔබට දැක ගන්නට පුළුවන් වෙනවා එතුමා විසින් පරිහරණය කරලා තියෙන ඇඳුම සහ භාවිත කරලා තියෙන ආයුධ. මේ අසල තිබෙන කඩුව බ්‍රිතාන්‍යයන් විසින් ඔහු බලෙන් අරගත් එකක් බවටද අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ පවුල විසින් මේ ඇඳුම් කට්ටලය ආරක්ෂා කරගෙන නැවත ජාතියට ලබා දීම ඊටම ප්‍රශංසනීය කටයුත්තක්. එයින් ශ්‍රී ලාංකික ජනතාවට එතුමා පිළිබඳ වීරත්වය වගේම එතුමාගේ ස්වරූපය මේ ඇඳුම් කට්ටලය තුලින් හඳුනා ගැනීමටත් එතුමා ජීවමානව අපේ දරුදරියන්ට පවා දැක ගැනීමට හැකියාව ලැබීම ඊටමත්ම ප්‍රශංසනීයයි. ඔබට මේ දැක ගන්නට පුළුවන් වීර මොණරවිල කැප්පැටිපොළ නිලමේතුමා විසින් පෞද්ගලිකව භාවිත කරන ලද බැනරය. එහෙම නැත්නම් මේට කොඩිය කියන්නට පුළුවන්. මෙය එඩ්මන්ඩ් මොණරවිල මහතා විසින් ඔහුගේ ඇඳුම් කට්ටලය පරිත්‍යාග කිරීමේදී මේ බැනරයත් පරිත්‍යාග කරලා තිබෙනවා. මේ බැනරය ඉතා වැදගත්. ඒට හේතුව තමයි සාමාන්‍යයෙන් දිසාවනියක් බාරව සිටින පුජ්‍යලයකට Tamanගේ බලය පෙන්වීම සඳහා පෞද්ගලිකව සටනකදී
දජයක් එහෙම නැත්නම් බැනරයක් අරගෙන යාමේ හැකියාව රජු විසින් අවසරය ලබා දී තිබුණා. එතකොට මේ මොණරවිල කැප්පැටිපොළ නිලමේතුමා විසින් පෞද්ගලිකව තමන් විසින් නිර්මාණය කරන ලද බැනරයක් තබාගෙන සිටියා. ඒකට හේතුව තමයි එතුමාගේ පවුලේ තිබුණ අභිමානයත්, එතුමාගේ වීරත්වයත්, සමාජයේ පෞද්ගලික අභිමානයත් මේ දජයෙන් නිරූපණය වුණා. විශේෂයෙන් පවුලේ පිළිබඳව මේ මොණරවිල කියන නම එතුමාට තිබුණා. ඒ නමේ මේ ජනිත වෙනවා මේ මොණර මේ දජේ දක්නට ලැබීමේ. සිංහයා තුලින් එකාතකින් වීරත්වයේ වගේම සමාජයේ අපේ දේශයේ තිබුණු අභිමානයත් එයින් ප්‍රකට වෙනවා. ඒ වගේම තමයි යුද්ධයේ සංකේතය හැටියට මේ ඊතල යොදාගෙන තිබීම අපිට දැක ගන්නට පුළුවන්. කේසර සිංහෙක් බඳු වූ කැප්පැටිපොළ දිසාවගේ නායකත්වයෙන් දියත් කළ අර්ගලය මැක්ඩොනල්ගේ මූලිකත්වයෙන් ඉතා දරුණු ලෙස මැඩ පැවැත්වීමට කටයුතු කරනවා. මැක්ඩොනල් විසින් මේ කැරැල්ල ඉතාමත් දරුණු ලෙස මැඩ පැවැත්වීම නිසා කැප්පැටිපොළ නිලමේතුමා නුවර කලාවියේ කහල්ලේ පරවාහරගම තම ඥාති නැගණියගේ නිවසට යනවා. මේ නිවසේ ඉන්න අතරතුරේදී බ්‍රිතාන්‍යයන් විසින් කැප්පැටිපොළ නිලමේ අල්ලා දෙන කෙනෙකුට තාරකා පගෝදි 2000ක් දෙන බවට නිවේදනය කරා. ඇත්තටම එහි ප්‍රතිඵලයක් ලෙස මේ පරවාහර ගමේදී කැප්පැටිපොළ නිලමේතුමා හසු වෙනවා. හසු වෙන්නේ කැප්ටන් ඔනිල් විසින් යොදන ලද බලකායක් හමුවේ. එතුමා අභීතව නැගී සිටමින් මමයි කැප්පැටිපොළ නිලමේ යනුවෙන් හඳුන්වා තිබෙනවා. මෙය ඇත්තටම වීරවරයෙකුගේ දක්නට ලැබෙන ලක්ෂණයක්. විශේෂයෙන්ම ලෝකයේ අනිත් රටවල් වල උනත් මේ කැරලි නායකයන් දිහා දැක්කහම එතුමන් කිසිදු පිටක දැයපැකිලීමකින් තොරව ඉදිරිපත් වෙලා තියෙන දඬුවම් වලට. මේ නිසා මේ අවස්ථාවේදීද අපිට දැක ගන්න පුළුවන් කැප්පැටිපොළ නිලමේතුමාගේ ඒ අභීත වදන්. මේ නිසා මෙය ආදර්ශයක් ගත යුතුයි අපි මේ නිලමේතුමාගේ එහෙම නැත්නම් මේ ජාතික වීරයන්ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. මේ කැප්ටන් ඔනිල් විසින් මේ අල්ලා ගැනීමෙන් අනතුරුව 1818 නොවැම්බර් 4 වෙනි දින ආරක්ෂාව යටතේ මහනුවරට ගේනවා. නොවැම්බර් 13 වෙනිදා කර්නල් කෙලීගේ ප්‍රධානත්වයෙන් යුද්ධාධිකරණයේදී නඩු විභාග කරනවා. නඩු විභාග කිරීමෙන් අනතුරුව එතුමාව 1818 නොවැම්බර් 26 වෙනිදා හිසගසා ඝාතනය කිරීමට ප්‍රකාශයට පත් කරනවා. මල්ලතු මහා විහාරයේ අපවත් වී වදාළ ධර්මකීර්ති සංඝරක්කිත අලුත්ගම ධම්මාභිදාන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රකාශයකට අනුව කැප්පැටිපොළ නිලමේතුමන්ගේ හිසගසා දැමූ ස්ථානය වර්තමානයේ කැප්පැටිපොළ ශාලාව අසල බෝ සමිඳුන් වැඩ සිටින ස්ථානයයි. පැරණි බෝගම්බර වැවේ පිහිටීම දෙස බලන විට මේ ස්ථානය එම වැව අද්දර තිබූ බව මැනවින් සනාථ වන කරුණක්. කැප්පැටිපොළ නිලමේ කැරල්ලට අභීතව සහයෝගී දුන්නා වගේම සටන් කරා වගේම මරණයටත් එතුමා අභීතව මුහුණ දුන්නා. විශේෂයෙන්ම දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව භික්ෂූන් හමුවේ එතුමා ප්‍රකාශය කිරීමත් ඒ වගේම තමා ඒ ප්‍රකාශයෙන් අනතුරුව එතුමා තමන් අත්කරගත් පින නැවත ආපස්සට හැරි සෝයස් ඒජන්තවරයාට ලබා දීම තුලිනුත් පේනවා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය දුන්න පිරිස්වලට පවා තම පින් අනුමෝදන් කරපු බව. ඇත්තටම එතුමාගේ තිබුණ මේ ගතිය ලෝක ශිෂ්ටාචාරය තුල දිහා දැක්කාම විවිධ ජාතික වීරයන් මුහුණ දුන්න සටන් වලදී ඔවුන් මේ ආකාරයට මුහුණ දීලා තිබෙනවා. මෙහිදී එක් උදාහරණයක් ඇටියට ගන්න පුළුවන් වොලස්. බ්‍රිතාන්‍ය ස්කොට්ලන්තය ආක්‍රමණය කිරීමට විරුද්ධව එතුමාද මේ සටනට සහයෝගී දීලා මරණයට පත් වුණේ ඒ ආකාරයෙන්මයි. අභීතව මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදීත් එතුමා මුහුණ දුන්න ආකාරය. මෙහිදී ඔහුගේ මිත්‍ර වෛද්‍ය හෙන්රි මාෂල් සඳහන් කරන තොරතුරු ඉතාමත් සංවේදී ජනක තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි මඩුගල්ලේ නිලමේත් ඒ අවස්ථාවේදී හිසගසා දානවා. හිසගසා දැමූ මඩුගල්ලේ හා කැප්පැටිපොළ නිලමේගේ හිස් කබල් දෙකම හෙන්රි මාෂල් විසින් එංගලන්තයට ගෙන යනු ලබනවා.
මඩුගල්ලේ නිලමේ සහ කැප්පැටිපොලේ නිලමේගේ හිස සාම්ප්‍රදායිකව මරණයෙන් පසුව පපුඩුව තැබීම සිරිතක්ව තිබුණ බව මාෂල් සඳහන් කරලා තියෙනවා. අපි මතක තබා ගත යුතු කාරණයක් තමයි මඩුගල්ලේ නිලමේගේ සහ කැප්පැටිපොල නිලමේ දෙදෙනාගේම හිස හෙන්රි මාෂල් විසින් රෝහලට අරන් ගිහින් තිබෙන බව. ඊට පසුව අවුරුදු 2කට පසුව ටචල් කියන හමුදා නිලධාරියා සිය රෝහලේදී මේ මඩුගල්ලේ නිලමේ සහ කැප්පැටිපොල නිලමේ යන හිස්කබල් දෙකම නම් ගසා තිබෙන බව දැක ගන්නට ලැබිලා තිබෙනවා. එයින් අපිට පේනවා හෙන්රි මාෂල් මේ හිස්කබල් දෙකම අරන් ගිහින් තිබෙනවා. ඉන් පසුව අවුරුදු 2කට පසුව තමයි එතුමාගේ හිස්කබල එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කපාල විද්‍යා අංශයට යවන්නේ. එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ තිබූ මේ කැප්පැටිපොල හිස්කබල ලංකාවට ගෙනීමෙන් අනතුරුව මහජනතාවට ප්‍රදර්ශනය කරනු ලබනවා. පසුව රාජ්‍ය සම්මාන ලබා දීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ තැන්පත් කරනු ලබන අතර එවක පුවත්පත් මගින්ද මේ සම්බන්ධව වාර්තා කර ඇති අයුරු පෙනී යනවා. ඒ අනුව වර්තමාන කැප්පැටිපොල ස්මාරකයේ ඉදිකරනු ලබන අතර ඉතිහාසයක් නිර්මාණය කළ වීරවරයෙකුගේ සලකුණු අදටත් විරාජමාන වෙමින් පවතිනවා. කැප්පැටිපොල දිසාවේගේ වීරත්වයට උඩරට ජනතාව ප්‍රතිචාර දක්වන්නේ උඩුදුම්බර බිම්බියේ මොනරවිල අලුත් දෙවියන් ලෙස දේවත්වයට පත් කරමින්. එසේම ගොවි ජනයාගේ අඩොක්කු පිදීමේදී සිංහාසනයේ අලුත් දෙවියෝ මොනරවිල දෙවියෝ කැප්පැටිපොල දෙවියෝ ලෙස පිදුම් ලබන බව සිංහල දේව පුරාණයේ සඳහන් වනවා.